නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව සුපුරුදු ලෙසින් අදත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් මේ සන්ධ්‍යාවේ අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට සවන් දෙන්න අවස්ථාව දෙන්න ඊටාම දුර්ලභ අවස්ථා පිණිස පින්වන්ත හැමදෙනාම ඊටාම දයාවෙන් අපි ඒක රාශි කරගන්නේ. ඉතින් අපි පළමුවෙන් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ වන්දනමාන කරගනිමු. ඒ සමගම අදත් අපට අනුකම්පාවෙන්ම සදහම් සාකච්ඡා පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව කැනඩාවේ ටොරොන්ටෝහි පදිංචි පින්වත් රංජිත් සහ චිත්‍රා පෙරේරා, වගේම අජිත් සහ ශ්‍යාමලී සල්ගාදු, කනිස්ක සහ උදානි පෙරේරා, සෙනාල් සහ රුමාලි පෙරේරා යන පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වතුන් සිහිපත් කොටගෙන කැටුව පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරුවන පාමුල දහම් සාකච්ඡා පිණිස නිමේෂයක් උදා වුණා. ඉතින් අපි අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ ගෞරවයෙන් වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මුවත් මහත්මයා, එහෙමයි ස්වාමීන්. අපි මේ සිත දමනය කරගන්න බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු සොඳුරු ලස්සන වැඩපිළිවෙලක්. එහෙමයි ස්වාමීන්. උදාහරණයකින් විස්තර කරගන්න අපිට ලැබුණා. එහෙමයි. ගියවර වැඩසටහනේ ස්වාමීන්. ඊයේ වැඩසටහනේ. ඒක හරි සුන්දර මිහිරි විස්තරයක් ඒකනේ. එහෙමයි. ඒ හස්තියෙක් උපමාවට අරගෙන ඉතින් මේකට හේතුපාතකුනේ අපි මේ නීවරණ ධර්මයන්ගෙන් හිත සංසිඳවන්න. විශේෂයෙන් මේ උද්දච්ච කුක්කුච්ච නීවරණය. එතකොට සංසිඳ වීමේදී අපි දේශනාවලින් තේරුම් ගත්තා හිත මේ නොසංසිඳුණු බව තමයි උද්දච්චයට හිත යන්න ප්‍රධානම දේ බවට පත් වෙන්නේ. එහෙමයි ස්වාමීන්. එතකොට නොසංසිඳුණු සිත. එතකොට හිත කියන එක ආවට ගියාට සංසිඳවන්න බෑ. හිත කියන එක සංසිඳවන්න තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒකට පස්සද්ධි සම්බොජ්ජංගය, කායික මානසික සැහැල්ලුව පුරුදු කරන්න ඕන කියලා. එහෙමයි ස්වාමීනි. පුළුවන් තරම් ටික ටික. ඊළඟ කාරණේ තමයි සමාධිමත් බව, සංසිඳුණු බව. දෙවෙනි කාරණේ තමයි එතන සමාධිය කිව්වම එතන ගොඩාක් තියෙන්නේ පළවෙනි ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි, හතරවෙනි ධානයේ තමයි ඉතින් ගොඩක් විස්තර කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ සංසිඳුණු භවයේ කෙලවරට ගියපු තැන. අපි මේ සංසිඳවල අන්තිමට කෙලවර වෙන්නේ එතනින් තමයි. ධානම. හතරවෙනි ධානයෙන් ස්වාමී. එහෙමයි. පළවෙනි ඉතර උපේක්ෂා සම්බොජ්ජංගේ ඊළඟ කාරණේ. එහෙමයි. උතර මේව තමයි අන්තිමට දිනු කරන් තියෙන්නේ. එතකොට ඒ සඳහා එතකොට මේ හිතක් සංසිඳවද්දී දිනු කරද්දී ඒකට ගොඩාක් උපකාර වෙන දහම් පරයයක් තමයි අපි කතාවට ගත්තේ ගණක මොග්ගල්ලාන කියන සූත්‍රෙත් දාන්ත භූමි කියන සූත්‍රය. එහෙමයි ස්වාමී. එතකොට ඒකෙදි ගණක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ඇවිල්ලා මේ මිගාරමාත් ප්‍රාසාදයේ පඩිපෙළේ තියෙන පිළිවෙල දැකලා ඒ වගේම දුනු ශිල්ප, ඒ වගේම තමයි වෙන වෙන ශිල්ප හදාරන කට්ටියගේ ඒ ශිල්පවල ශිල්ප උගන්වන්න යද්දී තියෙන පිළිවෙල
එහෙමයි. බොහෝ දේවල් වර්තමානයේ වල දේවලුත් අපි අරගෙන කතා කළා. එහෙමයි ස්වාමීනි. ඒ විස්තරී පිළිවෙල දැකලා මෙතුමට හිතෙනවා මේ බුද්ධ ශාසනෙත් මේ හිත දමනය කරන වැඩපිළිවෙලේ පිළිවෙලක් තියෙනවද කියලා. එහෙමයි. එතකොට බුදුරජාණන් දේශනා කළා ඔහොම හිත දමනය කරන්නත්. එතන හිත කියන එක දමනය කරන්න තියෙනවා එක චේතෝ විමුක්තිය කෙලවර කරගෙන තමයි සමතේ තියෙන්නේ අන්තිමට. සමතේ දිනු කළා අන්තිමට චේතෝ විමුක්තියට තමයි යන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට තමයි විදර්ශනාව පුරුදු කරලා ප්‍රඥා විමුක්තියට තමයි ගෙනියන්නේ. එහෙමයි. මේ දෙක තමයි හිත ඇතුළේ දියුණු වෙන තියෙන ටික ටික. එතකොට දැන් මෙතන මේ කියන දේශනාවේදී චේතෝ විමුක්තිය මුලින් බලවත් වෙලා ඊට පස්සේ ප්‍රඥා විමුක්තිය ඇති කරගන්න හැටි තමයි මේ දේශනාවේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට අපි මේකෙදී බොහොම ලස්සන භාග්‍යතුන් දේශනා කළා එහෙම පණවන්න පුළුවන් කියලා හරි ලස්සන උපමාවක් ගත්තා. මේ අශ්වයේ ගමනය කරන්න දක්ෂ අශ්වයන් පුහුණු කරන කෙනෙක් ගෙනල්ලා ඉස්සෙල්ලම කට කලියාව දානවා කිව්වා. එහෙමයි. එතකොට දන්ත භූමි සූත්‍රයේ විස්තර කරද්දී භාග්‍යතුන් දේශනා කළා හස්තිය දෙන්නේ හස්තියෙක් দমনය කරන විදිය. කැලේ ඉන්න හස්තියා ඉක්කරගෙන එන්න තව හස්තියෙක් හීලෑ වෙච්ච හස්තියෙක් යවනවා කිව්වා. එහෙමයි. ඒතර හීල වෙච්ච හස්තිය යවලා තමයි මේ හස්තියගේ කරපටිය බැඳලා තමයි මේ හස්තිය අරගෙන එන්නේ. හරි උපක්‍රමශීලී නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ හිත උනත් එහෙනම් අපිට තේරෙනවා නොදමනය වෙච්ච කෙනා දමනය කරන්න තියෙන දමනය වෙච්ච කෙනෙක් එක්ක වාසය කළා එතකොට. එහෙමයි ස්වාමීනි. නොදමනය වෙච්ච කෙනා දමනය කෙනෙක් එක්ක ඉන්න ඕන. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. දැන් මෙතන නොදමනය වුණු කැලේ හස්තියා දමනය වෙච්ච හොඳට මේ රජවාසලේ ඉන්න හස්තියෙක් එක්ක තමයි අරගෙන එන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. මොකද නොදමනය වෙච්ච කෙනෙක් යවුවා නම් මේකත් එක්ක වල් වදිනවා. එහෙමනේ තියෙන්නේ. එහෙමයි. ඒකත් එක්ක වල් වදිනවා. ඒකට දමනය වීමක් නැහැ. නොදමනය වෙච්ච කෙනා දමනය කරන්න තියෙන්නේ. දමනය වෙච්ච කෙනෙක් යවලා. දමනය වෙච්ච කෙනෙක් යවලා තමයි නොදමනය වෙච්ච කෙනා පිටිපස්සෙන් අරගෙන එන්නේ. එහෙමයි. හරි සුන්දර ලස්සන විස්තරයක් ඒක. එහෙයි ස්වාමීනි. ඊට පස්සේ ගෙනල්ලා මොකද කරන්නේ? දැන් අය වල් හස්තියා මේ කැලෙන් තාම එළියට ආව විතරයි කියනවා. එතකොට එයාට තාම කැලෑ ගති තියෙනවා හිතේ පුරුදු වෙච්ච. කැලෑවට තිබිච්ච ආධ්‍යාත්මික විදිහට බැඳීම තියෙනවා. දැන් ඒව ගහලා බැනලා එකපාරට නැති කරන්නේ නැහැ. බලන්න හරියට සුන්දරයි නේද? ඒක පවා නැති කරන්නේ පිළිවෙලට මුලින් ගල් ටැඹක බඳිනවා කියනවා. ගල් ටැඹක බැඳලා ඊට පස්සේ බොහෝම ප්‍රියමනාප හෘදයාංගම වචන වලින් අමතන්න කෙනෙක් යොදනවා කියනවා. ඒ වචන වලට කන් යොමු කරන බවක් දැක්කාට පස්සේ කන්නයි වතුරයි දෙන්න පටන් ගන්නවා කියනවා. ටික ටික දැන් මොකද වෙන්නේ? අශ්ව රෝගයට මේ හස්ති රෝගයට මේ හිතවත් කරනවා. ඊට පස්සේ තමයි කියනවා ඒ ටික කරලා ඉවර වෙලා ප්‍රියමනාප කෙනෙක් බිහි කරනවා තන. ප්‍රියමනාප කෙනෙක්. එහෙමයි. ඒ වගේම සමහර දේශනාවල තියෙන ඔය මේ ශාසනයට ආවන් ගරුට්ටාණී සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ඇති කරගන්නවා කියන අය ඉස්සෙල්ලා. ගරුට්ටාණී. එහෙමයි. ඒ ගරුට්ටාණීය කෙනෙක් ඉන්නවා කියලා කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේ නම. ගරුට්ටාණීය මෙත සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් මේ ශාසනේ ඉන්නවා කියනවා. එහෙමයි. ඒතර මොකද වෙන්නේ? අර එයාගේ මේ නොදමනය වෙච්ච හිත දමනය කරන්න හැමතිස්සෙම ගරුට්ටාණීය කෙනාගේ සහාය පතනවා. එහෙයි ස්වාමීනි. ගරු බවක් තියෙන්න. ඒතර යාළුකම් තියාගෙන මේ නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. ගරුට්ටාණීය. දැන් ගුරුවරයා ගෝලියෝ ගරුට්ටාණීය ඇසුරු කරන්න ඕන. ඒතකොට ඒක තමයි යාට දමනය වෙන්න ප්‍රධාන පෙරමඟ හදලා දෙන්නේ. ඒ වගේ මේ ශාසනේ ගරුට්ටාණී සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ඇසුරු කරනවා කියනවා. ඒක ශාස්ත්‍රුන් වහන්සේ ඒක ගරුට්ටාණී සබ්‍රහ්මචාරීන් වහන්සේ. එහෙමයි. ගෞරවයෙන් ඇසුරු කරනවා. එහෙයි. එතකොට ගෞරවයෙන් ඇසුරු කරමින් තමයි දැන් හිත නිවන්නේ. එතකොට දැන් බලන්න ලස්සනට ගැලපිලා නැහැ. දැන් ගරුට්ටාණී දැන් අර ඇතත් එහෙම ඇතාට ප්‍රියමනාප වෙන ගොව්වෙක් ඉන්නවා දැන්. ප්‍රියමනාපව කතා කරනවා. කන්න බොන්න දෙනවා. එතකොට මේවා කන බොනකොට දැනගන්නවා කියනවා මේක දැන් ජීවත් වෙනවා. අකී කරුනේ දඩම් පෙරන්නේ. දැන් සමහර ඇත්තෝ ඒ කියන්නේ ඉඳලා තියෙනවා ගිනාවට පස්සේ කන්න දුන්නත් කන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. බොන්න දුන්නට බොන්නේ.
කැලේට ගින් දානකම් අර ගෙවල්ලත් එහෙම තියෙන සමහරලාට. එහෙමයි. සමහර ළමයි දඩබ්බර වුණාට පස්සේ අදාළ දේ ගෙනත් දෙනකම් කන්න නැතුව ඉන්න කට්ටිය. එහෙම ඉන්නවනේ. එහෙමයි. එතන මේ චෙක් කර කර බලනවා කියනවා. අන්න ඒව කනකොට බොනකොට ඊට පස්සේ තමයි ටික ටික ඉතුරු ඒවා එහෙනම් මේ කකුල් ඔසවන්න මේ ඉස්සරහට යන්න පිටිපස්සට එන්න. ඒ වගේ සරල දේවල් කරවලා ඉස්සෙල්ලා කීකරු කෙනෙක් හදා ගන්නවා. එහෙමයි. අර කරන්න මේක කරන්න කියලා ටික ටික. දැන් මේක ගෙනාපු ගමන් මේ හින්දුවෙන් ගහ දැන් හරි ඵලයන් මෙහි ඵලයන් ඒව නෑ. එහෙම ගන්නෑ. එතකොට කල්යාමේදී කීකරු වෙනවද? දැන් හරම කරන්න කිව්ව කීකරු වෙන්නේ නෑ. එහෙමයි ස්වාමීනි. හරම කරන්න කිව්ව ඉස්සෙල්ලම කරන්නේ ප්‍රියමනාප කරගන්න. එහෙයි. ප්‍රියමනාප කරගන්න. ඊට පස්සේ එක දේවල් කරන්න කියලා කියන්නේ. ක්‍රමක්‍රමයෙන්. එහෙයි ඒ ස්වාමීනි. වගේ තමයි අපි හිත දිහත් බලන්න ඕනේ. එහෙයි ස්වාමීනි. හිත අපිට කීකරු කරගන්න තියෙන ක්‍රමයට. ඉස්සෙල්ල සීල සම්පත්තිය පිහිටනවා. සීල සම්පත්තිය ඊට පස්සේ පිහිටපු ගමන්ම සීල සම්පත්තියේ කාලයක් නොපිහිටපු කෙනෙක් නම් අර සීල සම්පත්තිය පිහිටගම හිත කලබල වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. අන්න ඒක වෙන්නේ. එතකොට මේ සමහරලාට බිබී හිටපු කෙනා නොබී ඉන්නකොට හිත කලබලයි. එතකොට ඒකට උපක්‍රමශීලී වෙන්න ඕනේ. බොරු කී හිටපු කෙනාට බොරු නොකී ඉන්නකොට කලබලයි හිත. ඒකට උපක්‍රමශීලී වෙන්න ඕනේ. ඊළඟට සමහරලාට දැන් උපෝසත දවසට නම් නැටුම් ගැයුම් වැයුම් විසූක දර්ශන බලබලා හිටපු කෙනාට නොබලා ඉන්නකොට කලබලයි හිත. එතකොට ඒකට මොන හරි දෙයක් විකල්පයක් දෙන්න ඕන හිතට. එහෙමයි. ඒතකොට ඒ වෙලාවල් බලලා තමයි දැන් ඔයා බණ අහනවා. පිරිත් කියනවා. බුද්ධ වන්දනාවක් සමහරලාට කරනවා. එතකොට දහම් පොතක් කියවනවා. එහෙමයි. අන්න එතකොට එයා අරකට විකල්පයක් දෙනවා. විකල්ප දිදී තමයි අර වතාරවන්නේ. එහෙයි ස්වාමීනි. එතකොට සමහර කරු පින්කම් සිහි කරනවා. සමහර පින්කම් වලට යනවා සමහර විට යා. දානමාන වලට සම්බන්ධ වෙනවා සමහර විට. එහෙයි. චෛත්‍ය බෝධි වන්දනා කරන්න යනවා. ඒ අර හිත සතුටු කරවමින් තමයි කරන්න ඕනේ එතකොට. එහෙමයි ස්වාමීනි. එකපාරට මේක ගහලා බැලන ලේසි නෑ. උපක්‍රමයෙන් ඕන. උපක්‍රමයෙන්මයි කරන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. හිත තම බලන්න හිත සතුටු කර කර ප්‍රමෝදයට පත් කර කර තමයි හිත නිවන්න ඕන. එහෙමයි. මේක අර මේ අර අපි සාමාන්‍ය කීවට දේවල් කියන දේවල් තියෙනවා. අර එපා කෙනාට හොදි බෙදනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක සාර්ථක නෑනේ අපි. ආහන් ඒ වගේ තමයි. අපි හිත දිහා ලදරුවෙක් දිහා බලනවා වගේ බලන්න ඕන. කයවල් ලොකු වුණාට හිත ලදරුයි සාසනෙට. එහෙමයි ස්වාමීනි. හරිම ලදරුයි ලාමකයි. ලාමක ගොඩේනේ හිටියේ ඉතින් අර. ඇතත් එහෙම තමයි. අද්දන්ත වුණාට අපි හිතනවා මේක බැලලා තිබුණා ධම්ම නෙවෙයි කියලා නෑ. එහෙමයි ස්වාමීනි. කාලයක් ගහකොළ ඇසුරු කළා, වනාන්තර ඇසුරු කළා. එතකොට හිත පිහිටන්නේ. එහෙයි. එතකොට අර කටකලියාව දැම්ම වගේ වැඩක් තමයි කියනවා. එතකොට මේ අර ටැඹී බැඳා වගේ වැඩක් තමයි කියනවා සීල සම්පත්තියට මේ දමනය කරන්න හිතක් තියෙන කෙනාට මුලින්ම සීල සම්පත්තියට පැමිණි මේ වගේ වැඩක් කියනවා. එහෙමයි ස්වාමීනි. සීල සම්පත්තිය ගැන කියද්දි කියනවා පින්වත් මේ ගණක මොග්ගල්ලාන සූත්‍රය පින්වත් බ්‍රාහ්මණය තථාගතයන් වහන්සේද හික්මවාලිය යුතු පුරුෂයෙක් ලැබුණාම මුලින්ම මෙහෙමයි කියන පින්වත් භික්ෂුව සිල්වත් වෙන්න. ප්‍රාතිමෝක්ඛ සංවර සීලෙන් සංවර වෙන්න. යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්ත වෙන්න. ඊතා කුඩා වරදේ පවා බය දකින්න. ශික්ෂා පදවල සමාදම්ව හොඳින් හික්මෙන්න කියලා. දැන් කුඩා වරදිත් බය දැකලා හුරු නැත්තම් ඒ කියන කතාව පො වදයක් කියට. එහෙමයි ස්වාමීනි. කුඩා වරදේ පවා බය දැකලා හුරු නැත්තම් කියන හිත හුරු නැත්තම් ඒත් ඒක වදයක් කියට. ඒ නිසා තමයි දැන් මේ ශාසනයේ දැන් පැවිදි වෙච්ච කෙනා මුලින්ම දැන් බුදුරජාණන් වහන්සේ කාලේ නිකිලෙසුත් උත්තමයන්ට පැවිද්දයි උපසම්පදාව එක සැරේ ලැබෙනවා. එහෙමයි. එහෙම නැති අයට බොහෝ අයට ඉස්සෙල්ලා සාමණේර සීලේ බර නෑ 10යි. එහෙයි. සමහර අයට ශාසනය ආවට පස්සේ පැවිදි කරන්නේ නැහැ. උපෝසථ සීලයක හරි ආජීවශ්‍රමක සීලයක තියලා ගිහිව තියෙනවා. සංඝයාට උපස්ථාන කරමි හුරු කරනවා. එහෙයි ස්වාමීනි. ඊට පස්සේ දස සීලය මේ පැවිදි කරනකොට දස සීලය සමාදන් කරනවා. සතුන් මැරීමෙන් වළකින්න කියනවා, හොරකමින් වළකිනවා, භ්‍රමචාරී කරනවා, බොරු කීමෙන් වළකිනවා, මත්පැනින් වළකිනවා.
ඊළඟ නැටුම් ගැයි විකාල භෝජනයෙන් වළකිනවා එතකොට. එහෙමයි. නැටුම් ගැයුම් වැයුම් විසවක් බුසූක දර්ශන මල්ගන් සුවඳ විලුම් වළකිනවා. සුඛෝ භෝගී ආසන පරිහරණය කරනකින් වළකිනවා. එහෙමයි. ඔන්න ඊට පස්සේ වැළකීලා එයා අවුරුදු කීපයක් ඔය පුරුදු වෙනවා දැන්. වත් පිළිවෙත් කර කර. ඊට පස්සේ උපසම්පදා සීලයකට ගියේ. ඉහළ සීල වලට. එහෙමයි. එතකොට බලන්න දැන් ටික තමයි දැන් මේ විරාගී ධර්මයකින් විරාගයට පත් කරන ශික්ෂාවකින් හික්මවන කෙනා එයා ටික තමයි හුරු කරන්න ඕන. දැන් අපිට මේ ජීවිතේ මේක එකපාරට කරගන්න ඕන කිව්වට ඒක එහෙම හරියන්නේ නැහැ. එහෙමයි. එහෙම හරියන්නේ නැහැ. දැන් ගෘහ ජීවිතය අය නම් ඔන්න පන්සිල් වල වාසය කරනවා. ඊට පස්සේ පුළුවන් දවසට බ්‍රහ්මචාරී පංචශීලයෙන් වාසය කරනවා. එහෙමයි. ඊට පස්සේ පුළුවන් දවස් වලට ඒ කාලේ නම් පොය 4ටම උපෝසත ආජීවස්තම සීලය ආරක්ෂා කරලා තියෙනවා. ඒතර මේ විදිහට තමයි හික්මන්නේ. දැන් කටකලිය දැන් ඒකෙදී දැන් දන්ත භූමි සූත්‍රයේ එතකොට බුදුරජාණන් දේශනා කළා පින්වත් අග්විස්සන මෙලොවන අරහත් වූ සම්මා සම්බුදු විද්‍යාචරණ සම්පන්න වූ සුගතු ලෝකවිදු අනුත්තර වූ පුරුෂ ධම්ම සාරති වූ සත්තා දේව මනුස්සානං බුද්ධ වූ භගවත් වූ තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වෙනවා කියනවා. ත්‍රි තථාගතයන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජායතු ලෝකයාට සොකීය විශිෂ්ට ඥානයෙන්ම සාක්ෂාත් කරගෙන මෙහිත නිකලස් කරවන ධර්මයේ දේශනා කරනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතර තථාගතයන් වහන්සේ මේ මුල කල්යාණෝ මැද කල්යාණෝ අග කල්යාණෝ මේ අවසානයේ කල්යාණෝ අර්ථ සහිත නිකන් ධර්මයක් නෙවෙයි. අර්ථ සහිත ධර්මයක්. පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් හෙබි ධර්මයක්. ඒ කියන්නේ නොතේරෙන එකක් නෙමෙයි එතකොට. එහෙමයි. ධර්මයේ දේශනා කරනවා කියන පිරිසිදු නිවන් මඟ. එතකොට ගෘහපතියෙක් හරි ගෘහපති පුත්‍රයෙක් හරි මේ ධර්මය අහලා තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාවටපත් වෙනවා. හරි පුදුමයි. එහෙමයි. ශ්‍රද්ධාවටපත් වෙනවා. එතකොට දැන් ওই සද්ධාලාභී පිහිටපු කෙනාට හිතනවා කියනවා මේ ගෘහවාසය නම් අහෝ කෙලිස් සහිතයි. අන්න ධර්මය අහලා හරියට ශ්‍රද්ධාව ඇති වෙනකොට ඇති වෙන්න ඕන සිතිවිල්ල. මොකද්ද තියෙනවනේ? මේ ගෘහවාසය නම් මහා කෙලිස් වැగిරෙන තැනක්. එහෙමයි. ඒ අදහස ඇති වෙන්න ඕන ඇත්තටම ශ්‍රද්ධාව ඇති වෙනකොට. ගෘහවාසය කියන්නේ මහා කෙලිස් වැగిරෙන තැන. කෙලිස් උපදවන තැන. කෙලිස් උපද්දන මඟක් මේක. නමුත් මේ පැවිදි බව කියන්නේ ආකාශය වගේ තැනක්. ඒකත් එක්ක තමයි දැන් ගෘහගෙදර වාසය කළාත් මේ පැවිදි කෙනා ගැන ගෞරවයක් ඒ ගිහි කෙනාට ඇති වෙන්නේ මේ ශ්‍රද්ධාවත් එක්ක. එහෙමයි ස්වාමීනි. මේ ශ්‍රද්ධාව නැත්තම් එතකොට ගිහි කෙනා මේ ගිහි කෙනාට පැවිදි කෙනාගේ වටිනාකම තේරෙන්නේ නැහැ එතකොට. එහෙයි. මේ කෙලෙස් මේ ගිහි ගෙදර කියන්නේ මහා කෙලෙස් වගුරක් නෙවෙයි කියලා හිතෙන්නේ නැත්තම් පැවිදි තියෙන ආශ්චර්යයට තේරෙන්නේ නැහැ. වගුරෙන් ඉවතට වැඩම කළ පිරිස කියලා. ගැන ගෞරවයක් ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ගෞරවයක් ඇති වෙන්නේ. එහෙයි. ගිහි ගෙදර වාසය කරන කෙනෙකුට ඒකාන්ත පරිපූර්ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ පිරිසුදු සංකේයක් බඳු මේ ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරෙන එක නම් ලිහිස් දෙයක් නෙවෙයි ගිහි ගෙදර ඉඳගෙන. මං ගිහිගෙයින් නික්ම කෙස් රැවුල් බාල කසාවත් දරා සසුනේ පැවිදි වෙන එක හොඳයි කියලා එයා හිතා ඉන්නවා කියනවා. එහෙමයි. ශ්‍රද්ධාවත් එක්ක තමයි ඔක ඇති වෙන්නේ එතකොට එයාට. පස්සේ කාලෙක ස්වල්ප වූ දේවල වස්තු අත්හරිනවා කියනවා. මහත් වූ දීපල වස්තු අත්හරිනවා කියනවා. එහෙමයි. ස්වල්ප වූ නෑදෑ පිරිස අත්හරිනවා කියනවා. මහත් නෑදෑ පිරිස අත්හරිනවා කියනවා. ගිහිගෙයින් නික්මෙන්නවා කියනවා. කෙස් රැවුල් බහා කසාවත් දරා සසුනේ වූ පැවිදෙනවා. පින්වත් අග්ගිවේස්තර මෙපමණකින්ම ආර්ය ශ්‍රාවකයා එලි මහනට ආවා වෙනවා කියනවා. අර මේ ඇත්තා මේ කැලෙන් එළියට ගෙනාව කිව්වනේ. එහෙමයි. ඒකට මේ ගිහි ගෙදර අතෑරලා පැවිදුණා කියන්නේ ඕන දැන් තමයි එලි මහනට ඇවිල්ලා තියෙන්නේ. එහෙයි. එතකන් කොහෙද ඉන්නේ එතකොට මේ කට්ටිය? කැලේ ඉන්නේ ස්වාමීනි. කැලේ ඉන්නේ. එහෙමයි. ගිහි ගෙදර ඉන්නවා කියන්නේ එතකොට බුදු කෙනෙක් දකින්න කැලේ ඉන්නවා වගේ වැඩක් නෙවෙයි. එහෙමයි. එලිමහනට ආවගෙන පින්වත් අග්ගිවේසන යම් මේ පංචකාම ගුණයන් ඇද්ද දෙව් මිනිසුන් ඇලී ඉන්නේ ආගේ කැලේටයි කියනවා. ඒකටයි කියන ඇලිලා ඉන්නේ. එහෙමයි. තථාගතයන් වහන්සේ අර ශ්‍රාවකයා තව දුරටත් හික්මනවා කියනවා. කොහොමද හික්මන්නේ? ඔන්න විතරක් විස්තර කරනවා.
පින්වත් භික්ෂුව සිල්වත් වෙන්න. පිළිවෙල පළවෙනි එක. ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවර වෙන්න. යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්ත වෙන්න. ඒතර බලන්න මේ සීල සම්පන්න බව යහපත් ඇවතුම් පැවතුම් එතකොට තිබීම. ඒකත් මේ සීලයටයි තියෙන්නේ. යහපත් ඇවතුම් පැවතුම් කියන එක. එහෙමයි ස්වාමීනි. ඒතර ඇවතුම් පැවතුම් පවා යාගේ ලස්සන වෙන්න ඕන. දැන් සමහර දේවල් තියෙනවා කෙලින්ම සමහර අයට සිල්පද විදිහට පනවල නැහැ. නමුත් මේ ඇවතුම් පැවතුම් මේ සිල්පද රකින්න අනුග්‍රහ කරනවා යාට. කෝටිය සංවර සීලය කෝටිය සංවර සීලය කියලා කියනවනේ ඒක. උපසම්පදා සීලය එහෙම. එහෙයි. දැන් ඔය සීකියා කියලා ඒවා තියෙනවා. ඒක ගොඩාක් තියෙන ඇවතුම් පැවතුම්. එහෙමයි. සිවුර ලස්සනට පොරවන එක පිළිවෙලට. ඒක ඇවතුම් පැවතුම් වලට අයිති. එහෙමයි. දාන මාන ගන්නකොට කොහොමද කටයුතු කරන්න ඕන? එලිපහලියට යනකොට කොහොමද කටයුතු කරන්න ඕන? ගමට යනකොට කොහොමද කටයුතු කරන්න ඕන? පිණ්ඩපාත යනකොට කොහොමද? ගිහින් එනකොට කොහොමද? එහෙමයි ස්වාමීනි. ඒ තැන් වල දානේ වළඳනකොට කොහොමද? ඇවතුම් පැවතුම්. එහෙමයි. හරි ලස්සන විස්තර ටික ගොඩාක් තියෙනවා. එතකොට සිව්පසේ පරිභෝග කරනකොට කොහොමද කටයුතු කරන්න ඕන? එහෙමයි. පිරිසක් අතර ඉන්නකොට කොහොමද මේ විහෙර විහාර තුලින් වතප්පන ඕන? මේ කොහොමද මේක කරන්න ඕන? එහෙමයි. ඊතා කුඩා වරදී පවා බය දකින්න කියන. ඒකත් හිත හුරු කරන්න ඕන කියන. කයින්වත් වචනින්වත් කුඩාවත් වරදක් නොවෙන්න එයා පුළුවන් තරම් ටික සංවර වෙනවා. එක පාට නෙවෙයි ටික ටික. එහෙමයි ස්වාමීනි. ඒක දැන් ගිහි කෙනාට එක පාට මේ දවස් 30ෙම පොහොසත් සීල් රකින්න බෑ සමහර විට. ඒ නිසා තමයි යා අඩු ගානේ පොයේ දවස් 4ට. දැන් සමහර විට කාර්යබහුල ජීවිතي සමහරලාට මේ රැට නොකා ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි පොයේ දවස් 4ට කාර්යබහුලත්වය අඩු කරගෙන අඩු ගානේ රැට නොකා දවල් 12න් පස්සේ ආහාර නොගෙන ඉන්නවා යා. එහෙමයි. පුරුදු කරනවා යා. ඒතකොට දැන් මේ සංසිඳෙන්න එකක් දෙයක් ඒක. දැන් බලන්න ඒ වගේ අර මේ ආහාර වලට ගිජු නොවෙච්ච, හැබ්බැහි නොවෙච්ච හිතක් හදනවා එතකොට. netum ගැයුම් වැයුම් විසූක දර්ශන අතහරිනවා කියලා කියන්නේ එතකොට මේ දැන් සමහර අය ඉතින් ටීවී වලමනේ ඉන්ටර්නෙට් වලටමනේ ඇලිලා ගැරිලා ඉන්නේ සමහර විට. එහෙමයි ස්වාමීනි. ඒ දේවල් වලින් පිස්සු වැටිච්ච නැති හිතක් හදනවා. රියා ස්වාභාවික ලෝකේ ජීවත් වෙනවා යා. එහෙයි ස්වාමීනි. netum ගැයුම් වැයුම් විසූක දර්ශන. එතකොට සමහර විට අපේ සාමාන්‍ය අපි ගෘහ ජීවිතේ ඉන්නකොට සමහර විට සෙන්ට් පවුඩර් දාගෙන එහෙම නෙන්නේ සමහර කාමයට අයිති දේ. සමහරට අපේ ඇඟ සරසගෙන අපි සතුටු වෙනවනේ. එහෙයි ස්වාමීනි. ඒතර ඒක පවා යා අත්හරින්න පුරුදු වෙනවා. එතකොට දැන් අර දවස් 4ට. ඇඟ සරසල සතුටු වෙන එක අත්හරිනවා. ඒකින් පවා කෙලෙස්නේ තැවිට යන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. එතකොට ඊළඟට තමයි ඒකට බන්ධනයක් ඊළඟට ඇති වෙනවා. ඊට පස්සේ ටික අපේ හිත ඇතුලේ ඒකට ඇබ්බැහි වෙනකොට. විශාල වියදම් කරනෝනේ සමහර කට්ටිය වගේ දේවල් ඊට පස්සේ. එහෙමයි. ඊළඟට තමයි සුඛෝභෝගී ආසන අතහැරලා දාට පහසු ඉරිය මේ ආසන වලින් වාසය සරල ආසන වලින්. එහෙමයි. එතකොට ඔන්න ඔය විදිහට එහා වාසය කරනවා. දැන් බලන්න දැන් සමහර අය ගිහි අය ඉන්නෝ මිල මුදල් පවා පරිහරණය කරන්නේ නැතුව ඉන්නවා. ඒතර ඒවා මිල මුදල් පරිහරණය නොකර ඉන්නකොට දැන් මොන දේ කන්න හිතුණත් සල්ලි විදන් සල්ලි පරිහරණය කරන්නේ නැහැ එතකොට කන්නේ නැහැ එතකොට. ස්වාමීනි අධීරෙන් අධීර ආරක්ෂාව තහවුරු වෙන විදිය. හරිම ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. එහෙයි. ඉතින් මේ දැන් මොන බලන්න ශ්‍රාවකේ බොහෝම ලස්සනට සංවර ජීවිතයක් එයාගේ නිර්මාණය කරනවා. එහෙයි. ඉතින් මේක ගැන හරිය ලස්සන විස්තර ගොඩාක් තියෙන දේශනා තියෙනවා ඇත්තටම. දැන් මේ සීල සම්පන්න බව ගැන කියද්දි හරිය ලස්සන දේශනාවක් කොටසක් හම්බුණා මට සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙන කොටසක්. සාකෝසෝ මහරජ බික්කු ඒවන් සීල සම්පන්නෝ නකුතෝචි භයං සමනුපස්සති යදිදන් සීල සංවරතු. පින්වත් මේ දැන් අජාසසරතුමාට සාමාන්‍ය ඵල සූත්‍ර දේශනා කරන්නේ. එහෙමයි. චූල සීලේ, මධ්‍යම සීලේ, මහා සීලේ කියලා මහා සිල්පද ගොඩක් විස්තර කරනවා ඒක. එහෙමයි. දැන් අපි මේ කතා කරපු එකට අමතරව. ඒකට ඒ වගේ හැටියට නැකත් බලන ඒවා, කේන්දර බලන ඒවා, සුබ නැකත්, සුබ නිමිති බලන ඔක්කොම අතහැරලා දෙන්න. එහෙයි ස්වාමීනි. ඊට පස්සේ ඔය විවිධ දේවල් දැන් අද යුගයේ තියෙන සමහර කරන දේවල් ඒතර වශී ගුරුකම් ඔක්කොම අතහරිනවා. එහෙමයි. ඔක්කොම අතහරිනවා. ඊට පස්සේ විස්තර කරනවා
මේ අයුරින් සීල සම්පන්නව සිටින විට ඒ සීල සංවරය හේතු කොටගෙන මොනම අයුරකින්වත් බියක් ඇති වෙන්නේ නැහැ කියනවා. ඔන්න සීල සම්පන්න බව මේ ජීවිතේ සම්දිට්ඨිකව අත්විඳින විපාක. එහෙමයි. මොනම ආකාරي බියක් උපදින්නේ නැහැ කියනවා. සීතා මහරජ කත්තියෝ මුද්දා වසිත්තෝ නිහත පච්චා මිත්තෝ නකුතෝචි භයං සමනුපස්සිතී යදිතං පච්චත්තිකතෝ. පින්වත් මහරජාගේ මේ වගේ දෙයක් කියන ඔටුනුපලන් රජ කෙනෙක් ඉන්නවා කියනවා. ඔහු සතුරන් හොඳටම සම්පූර්ණයෙන් සතුරු පරද්දවලා බැහැර කරලා කියන ඉන්නේ. සතුරු සම්පූර්ණයෙන් පරද්දලා බැහැර කරලා ළඟ ඉන්නේ. ඔහු සතුරන් හේතුවෙන් මොනම අයුරකින්වත් බයක් දකින්නේ ඇති වෙන්නේ නැහැ කියන රජතුමාට. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තමයි කියනවා. මේ කියන සීල සංවරය හොඳට බලවත් වුණාට පස්සේ, දියුණු වුණාට පස්සේ කිසිම අයුරකින් හිතට බයක් උපදින්නේ නැහැ කියනවා. ආශ්චර්ය අద్భుත දෙයක් බුදුවරු දකින්නේ. එහෙමයි ස්වාමීනි. කිසිම ආකාරයෙන් හිතට බයක් ඇති නොවන මේ ජීවිතේ සම්දිට්ඨිකව දකින්න පුළුවන් සුන්දර දෙයක් තමයි මේ සීල සම්පත්තිය කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. බුදුම ආශ්චර්යයි ඒක. ඊට පස්සේ කියන පින්වත් මහරජ භික්ෂුවත් ওই විදිහමයි කියනවා. මේ සීල සම්පන්නව සිටින විට ඒ සීල සංවරයේ හේතු කොටගෙන මොනම අයුරකින්වත් බියක් දකින්නේ නැහැ කියනවා. ඔහු මේ ආර්ය වූ සීලස්කන්ධේ සමන්විත ආධ්‍යාත්මිකව නිවැරදි සැපයක් විඳිනවා කියනවා. නිවැරදි සැපයක්. එහෙමයි. එහෙනම් ආධ්‍යාත්මිකව නිවැරදි සැපයක් අත්විඳින්න කැමති කෙනෙක් කරගන්න ඕන දෙයක් තමයි මොකද්ද? මේ මුලින්ම මේ ශාසනයේ සීල සම්පත්තිය පෙන්නනවා කියන එක. එහෙමයි. තව මට ලස්සන දේශනාවක් හම්බුණා දුස්සීල සූත්‍රය කියලා. හරිම ලස්සනයි. හරි සුන්දරයි ඒක විස්තර කරන මහණෙනි මේ සීලෙන් තොර වූ දුසිල්වත් තැනැත්තාට සම්මා සමාධිය කියලා කියන්නේ නැසී ගිය හේතු සම්පත් ඇති දෙයක් කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ දුස්සීල කෙනාට සම්මා සමාධියට එනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ හේතු සම්පත් ඇති කරගන්න බෑ කියන කවදාවත්. සමාධියට හේතු වෙන උපකාර ධර්ම ධර්මේ නෑ. ඒ උපකාර ධර්මේ මොකද්ද? සීලය. එහෙයි. ඒතර සම්මා සමාධියට හේතු වෙන ප්‍රධානම දේ තමයි කුමක්ද? සීලය. එහෙමයි ස්වාමීනි. මේ සම්මා සමාධියට හේතු වෙන ප්‍රධාන මේ ගුණය වන සීල සම්පත්තිය කෙනෙක්ගේ ජීවිතේ ඇති නොවුනොත් සම්මා සමාධියක් උපදව ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ. සීල සම්පත්තිය නම් වූ මේ ප්‍රධානම මහා ගුණ සම්පත්තිය. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ ජීවිතේ දිවි පරදුවට තියාගෙන අපි මහන්සි ගන්න ඕන සීල සම්පත්තිය තුල වාසය කරනවා කියන එක. එමේ සියලු බුදුවරුන්ගේ පුණ්‍ය තීර්ථයයි කියනවා සීල සම්පත්තිය කියන එක. එහෙමයි. පුණ්‍ය තීර්ථය කියන්නේ මොකද්ද? තීර්ථය කියලා කියන්නේ තොටුපළට කියන නම. එහෙමයි. තීර්ථය කියලා කියන්නේ. තොටුපළෙන් කරන්නේ මොකද්ද? එතරින් මෙතරට ගෙනියන්නේ. මෙතරින් එතරට ගෙනියන්නේ කොමකින්ද? තොටුපළේ. තොටුපළට එන කෙනා මෙතරින් එතරට ගෙනියනවා. එහෙමයි ස්වාමීනි. මෙතරින් එතරට ගෙනියන්නේ තොටුපළේ. එතකොට ඒ වගේ තමයි නම් සසර දුකින් එතරට ගෙනහිල්ලා අමා මහ නිවනට ගෙනියන්නේ. සසර දුක මෙතර නම් එතර තමයි අමා මහ නිවන. ඒතර එතන තියෙන තීර්ථය මොකක්ද? සීලයයි කියන. එහෙමයි ස්වාමීනි. සීලය කියන. සීලය නම් වූ තොටුපළට ආපු කෙනා අමා මහ නිවන නම් වූ එතරට අරගෙන යනවා. ඒ කරන්නේ හේතු සම්පතක් විසින් කරන්නේ මොකද්ද? සීලය නම් වූ හේතු සම්පත විසින් තමයි කරගෙන යන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර යා තෙරුවන් සරණේ පිහිටලා දී පුදාගෙන සසර දුක් දුරු කරන අදහසින් චතුරාර්ය සත්‍ය අවබෝධයට මගේ මේ සීල සම්පත් හේතු වේවා කියන අදහසින් ඒ ගැන හිත හිතා කෙලෙස් දුරු කරන අදහසින් තමයි සීල සම්පත්තිය රකින්න ඕන. එහෙමයි. ඒ කෙලෙස් දුරු කරන අදහසින් කය සංවර කරන්න ඕන. කෙලෙස් දුරු කරන අදහසින් වචන සංවර කරන්න ඕන. ඒතර මේ හදන මේ ජීවිතේ හදන හේතුව ඒක තීර්ථයක්. තොටුපළ. තොටුපළක් ඒක. මේ ජීවිතේ කෙලෙස් දුරු කරන අදහසින් කය සංවර කරනව නම් කෙලෙස් දුරු කරන අදහසින් වචන සංවර කරනව නම් කෙලෙස් දුරු කරන අදහසින් ආජීවය පිරිසිදු කරනව නම් ඒක තොටුපළක් යා හදන්නේ. ඊතර වීම පිණිස තොටුපළ. ඒ තොටුපළේ නතර වෙන්නේ. එහෙමයි ස්වාමී. තොටුපළ ගාව හදාගත්තා කියන්නේ ඊතර වෙනවා යා. එහෙයි. ඊතර වෙනවා.
දැන් සීල මහරහතන් වහන්සේ කියන්නේ සියලු බුදුහරුන්ගේ පුණ්‍ය තීර්ථයයි කියනවා මේ සීලය කියලා කියන්නේ. ඒ වගේම සීලය තමයි කියනවා කුමක්ද මේ හරියට යුද්ධයට යන කෙනාගේ යුද්ධ හැට්ටේ. යුද්ධයට යන කෙනාට විවිධ අයුරින් ආයුධ වලින් පහර වදිනවනේ. යුද්ධයට යන කෙනාට විවිධ අයුරින් ආයුධ වලින් පහර වදිද්දි එයා සුරක්ෂිත වෙන්නේ යුද හැට්ටේ. ඒ වගේ තමයි අපි ඊතරින් මෙතරට යන ගමනේදී වීරිය කරද්දී කෙලෙස් සතුරන්ගෙන් පහර වදිනවා. පහර වදිද්දී ගමනේ දිගට මියා යන්නේ වැටෙන්නේ නැතුව. එහෙමයි ස්වාමීනි. කොහොමද එයාට යුද හැට්ටේ කොහොමද? සීලය. එයාට යුද හැට්ටේ තියෙනවා. සීලය නම් යුද හැට්ටේ තියෙනවා නම් අර කෙලෙස් සතුරන්ගේ පහර කද්දි වැටෙන්නේ නැහැ. එහෙමයි. වැටෙන්නේ. එච්චර අසහාය අසිරිමත් දෙයක් සීලවන්ත බව කියලා කියන්නේ. ඒකයි භාග්‍යවතුන් දේශනා කළේ සීලෙන් තොර වූ දුසිල්වත් තැනැත්තාට සම්මා සමාධිය කියලා කියන්නේ විනාශ වෙච්ච හේතු සම්පතක් කියලා. සම්මා සමාධිය කියන හේතු සම්පතට එන්නේ නැහැ. සම්මා සමාධිය නැති කල්ලි සම්මා සමාධියෙන් තොර වූ වසන්නාවට යථාභූත ඥාන දර්ශනය යනු නැසී ගිය හේතු සම්පතක් කියනවා. යථාර්ථය අවබෝධ වෙන්නේ නැහැ යාට. එහෙමයි. සම්මා සමාධිය නැත්තම් යථාර්ථය අවබෝධ වෙන්නේ නැහැ. ඊළඟට කියනවා යථාභූත ඥාන දර්ශනය නැති කල්ලි යථාභූත ඥාන දර්ශනයෙන් තොරව වසන්නාවට අවබෝධයෙන් එපා වීම නොඇලීම කලකිරීම නොයල්ම ආධ්‍යාත්මය උපදින්නේ. චතුරාර්ය සත්‍ය කියන එක ස්පර්ශ වෙන්නේ නැත්තම් එයාට රූප වේදනා සංඥා සංකාර විඥාන වලට නොයල්ම ඇති වෙන්නේ නැහැ. එහෙමයි. ඒක නැසීගේ හේතු සම්පදා. ඒක උපදින්නේ නැහැ. ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. නොයල්ම කියන එක ඇති වෙන්නේ නැහැ. නොයල්ම ඇති වෙන්නේ නැත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධ නැති නිසා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැත්තේ සම්මා සමාධි දියුණු වෙන්නේ නැති නිසා. සම්මා සමාධි දියුණු වෙන්නේ නැත්තේ සීල සම්පත්තිය වැඩිලා මදි. එහෙමයි ස්වාමීනි. සීල සම්පත්තිය වැඩිලා මදි. ඒ නිසා මේ ජීවිතේ තෙරුවන්ට දීපු දාගෙන කෙලෙස් දුරු කරන අදහසින් සීල් රැකගෙන මෛත්‍රී සිතින් ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරමින් යා ටික යෝනිසෝ මනසිකාරය දුනොත් එහෙම අනිවාර්යෙන් ඔහු සසර දුක් දුරු කරන කෙනෙක් කවදා හරි. එහෙමයි ස්වාමීනි. අනිවාර්යෙන් සසර දුක් දුරු කරන කෙනෙක්. හේතුවයි හදා ගන්න ඕන මේ ජීවිතේ. හේතුවමයි බලවත් කරගන්න ඕන. හේතුවමයි බලවත් කරන්න ඕන. එහෙමයි. හේතු කල්යාණ මිත්‍ර ඇසුර බලවත් කරන්න ඕන, සද්ධර්ම ශ්‍රවණය බලවත් කරන්න ඕන, සීල සම්පත්තිය බලවත් කරන්න ඕන. ටික යා මේ ධර්මයේ මානසිකාරය කරමින් යෝනිසෝ මානසිකාරය බලවත් කරන්න ඕන. නිවන් දකින්නවා කියන එක සිද්ධ වෙන එක. එහෙමයි. ඊළඟට කියනවා නිබ්බිදා විරාගය නැති කල්ලි. නිබ්බිදා විරාගයෙන් තොරව වසන්නාවට විමුක්ති ඥාන දර්ශනය යනු නැසී ගිය හේතු සම්පතක්. රාග දේශ මෝහ වලින් තමන්ගේ හිත නිදහස් වුණා කියන ඥානය උපදිනවා කියන එක කවදාවත් මේ සිද්ධ වෙන්නේ නැහැ කියනවා. කුමක් නැති කෙනාටද? එහෙමයි. නිබ්බිදා විරාගය නැති කෙනාට. නිබ්බිදා අවබෝධයෙන් කලකිරීමයි විරාගී බවයි යම් කිසි කෙනෙකුගේ හිතේ උපදින්නේ නැත්තම් එයාට විමුක්ති ඥාන දර්ශනය ඇති වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒතකොට බලන්න ඒකට නිබ්බිදාව විරාගය ඇති වෙන්නේ නැත්තේ ඇයි? කලකිරීමයි නොයල්මයි ඇති වෙන්නේ නැති චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥාන ඉපදින්නේ නැති නිසා. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥාන ඉපදින්නේ නැත්තේ ඇයි? සම්මා සමාධිය වැඩෙන්නේ නැති නිසා. සම්මා සමාධිය වැඩෙන්නේ නැත්තේ ඇයි? සීල සම්පත්තිය වැඩිලා නැති නිසා. එහෙමයි. දැන් පටන් ගත්තේ කොතනින්ද? සීල සම්පත්තිය. එහෙමයි. එහෙනම් මේ ජීවිතේ අපි කොච්චර ලස්සන හේතු ටිකක් හදාගන්න පුළුවන්ද අපිට නේ? ස්වාමීනි මේ නුවණින් මුහුකුරා යන වැඩපිළිවෙල පිණිස සීලය වමනා අනිවාර්යෙන්ම. එහෙස. අනිවාර්ය සීලය කුරා. එහෙ. මහානික මෙබඳු දෙයක් කියනවා. හරි ලස්සන උපමාවක් කියනවා. අතුපතරින් හා කොළදළු වලින් තොර වූ වෘක්ෂයක් තිබෙන්නේ යම් පරිදිද එකල්ලි වෘක්ෂයේ පොතුත් වැඩිවීමට නොයයි කියනවා. අතුපතරින් හා කොළදළු වලින් තොර වෘක්ෂයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. හොඳට අතු විහිදිලා නැහැ. කොළ හැදිලා නැහැ. දළු නැහැ. එතකොට මොකද වෙන්නේ? පොතු වැඩෙන්නේ නැහැ කියන එකයි. පොතු වැඩෙන්නේ නැහැ. එහෙමයි. සිවිය වැඩෙන්නේ නැහැ කියනවා. එළය වැඩෙන්නේ නැහැ කියනවා. අරටුව වැඩිවීමට නොයයි කියනවා.
එහෙමයි. මොන උපමාව. ලස්සන උපමාවක් අරගෙන විස්තර කරා. අසිරිමත් දෙයක් ඒක. එහෙයි ස්වාමීනි. එසේම මහන්නේ සීලයෙන් තොර වූ දුසිල් තැනැත්තාට සම්මා සමාධිය යනු නැසී ගිය හේතු සම්පතක්. සම්මා සමාධිය වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ සම්මා සමාධිය නම් වූ සසර දුක් කෙලවර කරගන්න හේතු වෙන හේතුව නැසිනෝ යාගේ. දියුණු වෙන්නේ නැහැ. එහෙමයි. දුස්සීල කෙනාගේ. ඒ වගේම සම්මා සමාධිය නම් වූ හේතු සම්පත්තිය නැත්නම් මොකද වෙන්නේ? යථාභූත ඥාන දර්ශනය කියන හේතු සම්පත්තිය දියුණු වෙන්නේ නැහැ. එහෙමයි. යථාභූත ඥාන දර්ශනය කියන හේතු සම්පත්තිය දියුණු වෙන්නේ නැත්නම් හිත ඇතුලේ විරාගයයි නොයල්මයි දියුණු වෙන්නේ. අපි කොච්චර විරාගී බව නොයල්ම පුදව ගන්න මහන්සි ගත්තට ඒක ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. විරාගී බවත් අවබෝධයෙන් කලකිරීමත් ඒව ඇති වෙන්නේ නැත්නම් රාග දේශ මොහ දුරු වුණා කියන නිරුද්ධ වුණා කියන ඒ ඥාන දර්ශනයට කියන විමුක්ති ඥාන දර්ශනය කියලා එහෙමයි ස්වාමීනි. උපදින්නේ. කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්ය කතං කරණීයන් නාපරං ඉත්තත් අයත පජානාති කියලා කියන්නේ මේ විමුක්ති ඥාන දර්ශනය. එහෙමයි. ඒක උපදව ගන්න බෑ. එහෙයි. දැන් බලන්න එකක් අහිමිනව අනිත් ඔක්කොම නැති වෙන හැටි. පටන් ගන්න තැන සීලය. පටන් ගන්න තැන කය වචන සංවරය. එහෙමයි. ස්වාමීනි දැන් අපි කලබලයට පත් වුණොත් එහෙම අපිට මුල් අදියරේ සිල්වත් වෙලා වත් කරගනිමින් ඉන්න කාලේ තියද්දි අපිට ගුරු අනුශාසන එහෙම ලැබෙද්දි අපි හදිස්සි වෙලා මේ තව ඉක්මන් පියවරක් ඒකනේ දැන් හදිස්සි වෙලා ගියපු අයටනේ දැන් ඔය තියෙන්නේ සමහර අය කියන්නේ ඔය රහත්යයි මාර්ගඵලලාභිය කියාගෙන සමහර කට්ටියන සීලී වැඩක් නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙම කියන කට්ටිය ඉන්නව නේද? දැන් ඒ කට්ටියනේ හොඳ බණක් මේක. එහෙයි ස්වාමීනි. සීලෙට ගරහන අයට මේ නිවන් මාර්ගට සීල් රකින්න ඕනේ නැහැ කියන උන්දලට හොඳම දහම් කරුණක් මේක. ඒතර බලන්න කල්පනා කරලා මේ සතුම් මර ඉන්න කෙනෙක්ගේ හිත ඇතුලේ වැඩ කරන්නේ මොන විතරකද? සතුම් මරන විතරකනේ. එහෙමයි. ඒතර එහෙම කෙනෙකුට හිත සමාධිමත් කරන්න බලවන්න බෑනේ. එහෙයි. හොරකම් කර කර ඉන්න බැහැ වෙච්ච පුරුදු වෙච්ච කෙනෙකුට හිතේ හැමතිස්සෙම වැඩ කරන්නේ මොන සිතිවිලිද? හොර සිතිවිලිනේ. එහෙම කෙනෙකුට සහිත සමාධිමත් කරන්න බලවන්න. අනාචාරය යන කෙනෙකුට ඒ සිතිවිලි නේ තියෙන්නේ. එහෙමයි හිත ස්වාමීනි. දැහැන්ගත කරන්න බලවන්න බෑනේ. බොරු කියන කෙනෙකුට හිතේ හැමතිස්සෙම මැවෙන්නේ බොරුවනේ. කේලම් කියන කෙනාගේ හිතේ හැමතිස්සෙම මැවෙන්නේ කේලමනේ. එහෙමයි. කෑමට ඇබ්බැහි වෙච්ච කෙනාට හැමතිස්සෙම මැවෙන්නේ කෑමනේ. නැටුම් ගැයීම් විසූක දර්ශන වලට ඇබ්බැහි වෙච්ච කෙනාට හිතේ හැමතිස්සෙම මැවෙන්නේ ඕවනේ. එහෙමයි ස්වාමීනි. ඉතින් මොන සමාධියක්ද? බොන්න ඇබ්බැහි වෙච්ච කෙනාට බේබද්දෙකුට පුළුවන් ද සමාධිය කොටන්න? එහෙමයි ස්වාමීනි. ඒත් හිත සමාධිමත් වෙන්නේ නැහැ නේද? දැන් මේ බුද්ධ දේශනා සමහර ඒවත් අරගෙන මේවට ගලපගෙන මේ සමහර කට්ටිය සාධාරණීකරණය කරගන්නවා. හරි පුදුමයි ඒක. ඊළඟට කියනවා මහණෙනි ඊළඟට භාග්‍යවතුන් වහන්සේ විස්තර කළා මහණනි සීලයෙන් යුක්ත වූ සීලවන්ත තැනැත්තාට සම්මා සමාධිය කියලා කියන්නේ හේතු සම්පත් ඇති දෙයක් කියනවා. අන්න සීලවන්ත කෙනාට මොකද වෙන්නේ? ඒක සමහරට මේ ජීවිතේ අපි හිතන ඕන්න මේ ටිකක් සීල් රැකලා කෝ සමාධිමත් වෙන්නේ නැහැ නේ කියලා. අර ඇතාගේ උපමාව ගන්නකො පොඩ්ඩක්. ඇතා කැලේ ඉඳලා එකපාරට ආපමණින්ම වතුර ටිකක් දුන්නා කියලා ආදරෙන් කතා කියලා ඒකට මේක පාරට කැලේ යමතක වෙන්නේ නැහැ. කැලේ යමතක වෙන්නේ නැහැ. අපි හිතමු අපි අවුරුදු ගාණක් ගෙදර ඉන්නවා. දරුවොත් එක්ක ඉන්නවා. මුණුපුරු මිනිපිරියොත් එක්ක ඉන්නවා. ඊට පස්සේ අපි ඔන්න කොහේ හරි ඈත් දුර පළාතකට ඥාති ගෙදර ගියා කියලා හිතන්න. අර ගියපු ගමන් ඒ ඈත් එක අල්ලාප සල්ලාප යදෙනකොට පොඩ්ඩක් ගෙවල් දොරවල් අමතක වුණාට එහෙමයි. පැයක් දෙකක් වරුවක් යනකොට ආයි කවුද කොහෙද මතක් වෙන්නේ? අර ඇසුරු කරපු තැන හිත පිහිටනවා. වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. සිතාලවා ප්‍රියමනාපව ඉන්න පුළුවන් දෙයට බෑනේ. මතක් වෙනවා. ඒ වගේ තමයි. පොඩ්ඩක් අපි සිල් රැක්කා කියලා අවුරුද්දක් දෙකක් තුනක් 10ක් සමාන සිල් රැක්කා කියලා එපමණකින්ම දුස්සීල වෙලා ඇති වෙච්ච පුරුදු වලින් මානසික ඇති වෙච්ච බන්ධනේ කැඩෙන්නේ. එහෙමයි ස්වාමීනි. කැඩෙන්නේ නැහැ ඒවා. ඒ නිසා සංසිඳෙන්නේ නැහැ. නමුත් සීල සම්පatti බොහෝ කලක් ආරක්ෂා කළොත් ඒ අන්න සමාධිය සම්මා සමාධියට ඒක හේතු සම්පතක් කියනවා. එහෙමයි. සම්මා සමාධිය ඇති කළ දැන් සීල සම්පatti කිව්ව හොඳට තේරුම් ගන්න.
එතකොට මේ සතුන් මැරීමෙන් වැළකීම, හොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම, ඊට අමතරව භ්‍රමචාරී වීම, බොරු කීමෙන් වැළකීම. ඒ විතරක් නෙවෙයි කේලමින් වැළකීම. එහෙමයි. හිස් වචන කතා කරන එකෙන් වැළකීම. කොච්චර දුෂ්කරද බලන්න. ඒ බව කොච්චර සංසිඳෙන්න ඕන. පරස වචන කතා කරන එක කොච්චර සංසිඳෙන්න ඕන. අධාර්මික ජීවිතේ කොච්චර සංසිඳෙන්න ඕනද? එහෙමයි. බේබදුකම කොච්චර සංසිඳෙන්න ඕනද? එතකොට මේ කොච්චර දේවල් ඒවා ඔක්කොම සංසිඳනකොට තමයි සම්මා සමාධිය අන්න දියුණු වෙනවා කියන සම්මා සමාධියෙන් යුතු කෙනාට මොකද වෙන්නේ? යථාභූත ඥාන දර්ශනය යනු හේතු සම්පත් ඇති දෙයක් කියනවා. එයාට යථාභූත ඥාන දර්ශනයේට හේතු සම්පත් තියෙනවා කියනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට ඒක හේතු සම්පතක් කියන කොහොමද මේ? හිතේ සංසිඳුණු බව. එහෙයි ස්වාමීනි. සංසිඳුණු බව. ඒතර බලන්න නීවරණ තමයි මේ දුරු වෙන්නේ. එතකොට දැන් මේ ටික ටික. එහෙයි ස්වාමීනි. යථාභූත ඥාන දර්ශනය ඇති කල්ලි මොකද වෙන්නේ? යථාභූත ඥාන දර්ශනයේ යුක්ත වසන කෙනාට අවබෝධයෙන් කලකි නිබ්බිදා විරාගා කියන වචන දෙක පාවිච්චි කරන්නේ. නිබ්බිදා විරාගා. ස්වාමීනි පාලි වචන යථාභූත දෙක. ඥානය කියලා කිව්වේ යථාභූත ඥානය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය. එහෙමයි ස්වාමීනි. අනිත්‍ය පිළිබඳ, දුක පිළිබඳ, අනාත්මය පිළිබඳ තමන්ගේ මනසේ උපදින අවබෝධ ඥාන. ඉපදීම දුකක් කියලා ඇති වෙන වැටහීම. ආරි සත්‍යයක් කියලා ඇති වෙන වැටහීම. එහෙමයි. ඒතර මේ වැටහීමත් එක්ක තමයි හිත ඇතුලේ විරාගී බව උපදින පටන් ගන්න. නොයල්ම කියලා අවබෝධයෙන් කලකිරීම කියන එක ඇති වෙන පටන් ගන්න. එහෙමයි. ත්‍රියට අවබෝධයෙන් ඇහෙන් රූප දකින ලෝකෙට අර භ්‍රාන්ත වෙලා යන ගතිය අඩු වෙන පටන් ගන්න. මුසපත් වෙන ගතිය අඩු වෙන පටන් ගන්න. අවබෝධයෙන් මේකත් එක්ක ඇලෙන ගතිය නැති වෙන පටන් ගන්න. ඇවිස්සෙන ගතිය නැති වෙන පටන් ගන්න. එහෙමයි. ඉතින් එන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ, අනිත්‍ය පිළිබඳ, දුක පිළිබඳ, අනාත්ම පිළිබඳ අවබෝධයත් එක්ක. රූපේ අවබෝධ වෙන. අනේ ඒ අවබෝධ වෙනවනේ තුන්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒ අවබෝධ කරා යනවා එතකොට. එහෙමයි. ඒතර විස්තර කරනවා නිබ්බිදා විරාගය ඇති වෙනකොට තමයි කියනවා අන්න විමුක්ති ඥාන දර්ශනයට හේතු සම්පත් ඇති දෙයක් කියනවා. නිබ්බිදා විරාගය ඇති කල්ලි නිබ්බිදා විරාගයෙන් යුක්ත වසන්නාහුට විමුක්ති ඥාන දර්ශනයේ යනු හේතු සම්පත් ඇති දෙයක් කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්නේ හේතු සම්පත් ඇති දෙයක් කියලා කියනවා. කාටද? එතකොට දැන් මේ නිබ්බිදා විරාගය තියෙන කෙනාට. නිබ්බිදා විරාගයෙන් යුක්ත වසන්නාහුට විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්නේ හේතු සම්පත් ඇති දෙයක් කියලා කියනවා. ස්වාමීනි කලකිරීමත් අතහැරීමක්ද? කලකිරීමයි ආධ්‍යාත්මික කලකිරීම කියන්නේ අපි අර අපේක්ෂා බංගත් නෙමෙයි මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ ආධ්‍යාත්මීයම ඇති වෙන පංච උපාදානස්කන්ධයට නොඇලෙන ස්වභාවය. එහෙමයි. නොඇලෙන ස්වභාවය. ඒ නොඇලුණු ස්වභාවය අනුග්‍රහ කරනවා විමුක්ති ඥාන දර්ශනයට. එහෙමයි. මහන්නේක මේ වගේ දෙයක් කියනවා. අතුපතරින් හා කොළදළු වලින් යුක්ත වෘක්ෂයක් තිබෙන්නේ යම් පරිදිද එකල්ලි වෘක්ෂයේ පොතු වැඩෙනවා කියනවා. එහෙමයි. සිවි වැඩෙනවා කියනවා. ඒ කුමක් නිසාද? පොතු වැඩෙන්න හේතු සම්පත් තියෙනවා. මොකක්ද හේතු සම්පත? හොඳට අතුපතර විහිදිලා නම් තියෙන කොළදළු හොඳට දාලා නම් තියෙන්නේ. ඒක හේතු සම්පතක් පොතු වැඩෙන්න, පොත්ත වැඩෙන්න ගහක. එහෙමයි. ඒ කියන්නේ ඒකෙන් ආහාර සපයනවා. ඒකෙන් උපකාර ධර්ම සපයනවා. හේතු සපයනවා ඒකෙන්. එහෙමයි ස්වාමීනි. මොකද කොළ අතු තියෙනවා නම් අතුපතර විහිදිලා නැති අපි කියන්නේ සාමාන්‍යයෙන් කියන ප්‍රභා සංශ්ලේෂ සංසිද්ධිය සිද්ධ වෙනවා කියලා කියන්නේ. එහෙයි ස්වාමීනි. ඒතර ඒකෙන් පොතු නිර්මාණයට ඒක හේතු සම්පතක් කියලා. ඒ වගේ සමාධියට සීලේ හේතු සම්පතක්. ඒ වගේම තමයි පොතු හිම වැඩෙනවා කියලා කියන්නේ සිවිය වැඩෙනවා නම් අන්න එලේ වැඩෙන්න හේතු සම්පත් තියෙනවා එතකොට. අරටු වැඩෙන්න හේතු සම්පත් තියෙනවා. එහෙමයි. ඒ වගේම එන සීලයෙන් යුක්ත වූ තැනැත්තාට එන සමාධිය යනු හේතු සම්පත් ඇති දෙයක්. සීලයෙන් යුක්ත කෙනාට. හරි පුදුමයි නේද? එහෙමයි. කොච්චර සුන්දර කාරණාවක්ද එතකොට. ඊළඟ දේශනාව කියන අනුග්‍රහිත කියන සූත්‍රයේ තියෙන මහන්නි කරුණු පහකින් අනුග්‍රහ ලබන සම්මාදිට්ඨිය
චිත්ත විමුක්තිය ඵලය ඇත්තේ කියන. එහෙමයි ස්වාමීනි. චේතෝ විමුක්තියට ගෙනියනවා කියන. කියන චේතෝ විමුක්තිය කියලා කියන්නේ මේ රාගයෙන් නිදහස් වුණු හිත. රාගයෙන් නිදහස් වීමට ගෙනියනවා කියන දැන් සම්මාදිට්ඨිය තිබුණු පමණින්ම රාගදේශ මොහ තියෙනවනේ. එහෙමයි. ඒතර සම්මාදිට්ඨිය තියෙන කෙනාගේ හිතේ රාගදේශ මොහ නැති වෙන්න නම් මේ කරුණු පහෙන් අනුග්‍රහ ලැබෙන්න ඕන කියනවා. මොකද්ද? ඒ වගේම තමයි කියනවා ප්‍රඥා විමුක්ති ඵලය කරා ගෙනියනවා කියනවා. චිත්ත විමුක්ති ඵලානිසංස ඇත්තේ වේ කියන ප්‍රඥා විමුක්ති ඵලයේ ඇත්තේ වේ කියන ප්‍රඥා විමුක්ති ඵලානිසංස ඇත්තේ වේ කියන. කියන්නේ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් කරා ගෙනියනවා. සම්මා දිට්ඨිය කරුණු පහකින් අනුග්‍රහ ලැබෙනවා. මොකද්ද? සීලයෙන් අනුග්‍රහ ලබන්න ඕන කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර සම්මා දිට්ඨිය පුදවගත්තු කෙනා කයයි වචනේ පුළුවන් තරම් දමනය කරන්න ඕන. දමනය කරන්නමයි මේක දියුණු වෙලා යන්නේ. රාග දේශ මොහ දුරු වෙවි චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් සත්‍ය ඥාන වශයෙන් කෘත්‍ය ඥාන වශයෙන් කෘතඥාන වශයෙන් පිළිසින් දකින්න පටන් ගන්නෙ කයේ වචනේ සංවරයෙන් අනුග්‍රහ ලබනකොට. ඒ වගේම තමයි කියනවා ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහ ලබන්න ඕන කියන. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. දැන් මේ දහම් කතාව කියලා කියන්නේ නැති සම්මාදිට්ඨිය උපදවන උපන් සම්මාදිට්ඨිය කෙලෙස් දුරු කිරීම කරා ගෙනියන අනුග්‍රහයක්. සම්මේ ධර්ම සාකච්ඡා කියලා. එහෙයි ස්වාමීනි. ඒත් බලන්න මේ ධර්ම දාහනේ දෙන පිරිස කොච්චර ලාභයක්ද මේ ලෝකෙට කරන්නේ ඒකට මේ. නැති සම්මාදිට්ඨිය උපද්දල දෙනවා. උපන් සම්මාදිට්ඨිය බලවත් කරන මේ අනුග්‍රහයක් ධර්ම සාකච්ඡාව කියන්නේ. සසර පුරා මොකද වෙන තමන්ට? තමන් දෙව් මිනිස් ලෝකයට නැති සම්මාදිට්ඨිය උපද්දන්න උපකාර කළොත්, උපන් සම්මාදිට්ඨිය දියුණු කරන්න අනුග්‍රහ කළොත් සසර පුරාට තමන්ට සම්මාදිට්ඨිය දියුණු කරවන්න අනුග්‍රහ සලසන. එහෙමයි. තියෙන සම්මාදිට්ඨිය තව දියුණු කරවන්න අනුග්‍රහ සලසනවා. ඊළඟට කියනවා සම්මාදිට්ඨිය ශ්‍රුතයෙන් අනුග්‍රහ ලැබෙන්න ඕන කියනවා. දහම් දැනුමේ. එහෙමයි. සමතයෙන් අනුග්‍රහ ලැබෙන්න ඕන කියනවා. විදර්ශනාවෙන් අනුග්‍රහ ලැබෙන්න ඕන කියනවා. මහන්නේ මේ කයෙන් කරුණු පහෙන් අනුග්‍රහ ලැබෙන්න සම්මාදිට්ඨිය මොකද වෙන්නේ? චිත්ත විමුක්තිය කරා ගෙනියනවා කියනවා. ප්‍රඥා විමුක්තිය කරා ගෙනියනවා කියනවා. එහෙමයි. ඉතින් සතුටු වෙන්නේ මේ අද දවසේ අපි මේ සීල සම්පත්තිය ආනිසංස ටික මේ කතා කළේ. එහෙයි ස්වාමීනි. හිත සංසිඳවන දමනය කරන වැඩපිළිවෙලේ ආරම්භය. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම සසර පුරාට තමන්ගේ චිත්ත සංතානය දමනය කරගෙන සුවපත් කරගෙන වාසය කරන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් උදාර සීල සම්පත්තියේ වටිනාකම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමින් වහන්සේ කරුණාවෙන්ම පෙන්වා වදාළ අපට අනුකම්පා ඇති ඒ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වේලාව උදා වී තිබෙන අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමී. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝහි පදිංචි පින්වත් රංජිත් සහ චිත්‍රා පෙරේරා, ඒ වගේම අජිත් සහ ශාමලී සල්ගාදු, කනිෂ්ක සහ උදානී පෙරේරා, ඒ වගේම ෂෙනාල් සහ රුමාලි පෙරේරා යන පින්වත් පිරිස එක රාශී විලා තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන ගැන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු, අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරු, මේ ස්ථානයට ආරක්ෂාව සපයන සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සැපවත් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය
පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට, ඒ වගේ මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය, ඒ වගේම රංජිත්, චිත්‍රා, අජිත්, ශාමලී යන අයගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහ වහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. කැනඩාවේ ටොරොන්ටෝහි පදිංචි උදානි, ඒ වගේම රුමානි, කනිෂ්ක, ෂෙනාල්, ජනනි යන දුවදරුවන්ගේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා. ඒ වගේම රංජිත් සහ චිත්‍රා පෙරේරා යන දෙපළටත්, අජිත් සහ ශාමලී සල්ගාදු යන දෙපළටත්, ඒ වගේම කනිෂ්ක, උදානි පෙරේරා කියන පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. රුමාලි පෙරේරා කියන පින්වත් පිරිසට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. කරන කියන දැහැමි කටයුතු සඵල වේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පවසා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන කැනඩාවේ ටොරොන්ටෝහි පදිංචි පින්වත් රංජිත් සහ චිත්‍රා පෙරේරා, ඒ වගේම අජිත් සහ ශ්‍යාමලී සල්ගාදු, කනිෂ්ක සහ උදානි පෙරේරා, සෙනාල් සහ රුමාලි පෙරේරා යන පින්වන්ත හැම දෙනාමත් පින ඇති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. මේ උතුම් සදාම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න පිනැති ඔබටත් අවස්ථාව තිබෙනවා. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසමින් දැනුම්වත් වෙන්න කියලා අපි ඊටාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයෙන් අර්ථවත් වන ජීවිත පිණිස වෑයම් කිරීම පිණිස හිතේ අහිරේනම් මේ මොහොතේ ඔබේ හදවතේ ඇති වී තිබෙන්නේ ඒ මොනතරම් සුන්දර කාරණාවක් බවට පත් වෙනවද? මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.